ආයුබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රථම වසර විභාගයට අදාළ ව්‍යවස්ථා අර්ථ නිරූපණය සහ නීති කෙටුම්පත්කරණය කියන විෂය සම්බන්ධයෙන්. මේ විෂය අනෙක් විෂයන් 7ට සාපේක්ෂව ගත්තොත් ඉතා පහසුවෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන් විෂයක්. හැබැයි මේ විෂයේ පාඩම් කරන්න තියෙන කොටස් ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ විෂය හරියට අවබෝධ කරගත්තොත් ඔයගලන්ට පහසුවෙන්ම ලකුණු 60කට 70කට එහා ලකුණු සංඛ්‍යාවකට යන්න මේ විෂයෙන් හේතු වෙයි කියලා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විෂයේ ව්‍යවස්ථා නීතියේ වැදගත්කම පිළිබඳව, ව්‍යවස්ථා නීතියේ ස්වභාවය සම්බන්ධයෙන් වගේම ව්‍යවස්ථා සම්පාදනයේදී නීති කෙටුම්පත්කරණයේදී ව්‍යවස්ථා සම්පාදකවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන්. ඉතින් මේ පිළිබඳව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල දිගින් දිගටම ප්‍රශ්න කරලා තිබුණා. විශේෂයෙන්ම 2018 අප්‍රේල් වල දෙවැනි ප්‍රශ්නේ අ කොටස, 2019 ඔක්තෝබර් වල දෙවැනි ප්‍රශ්නේ අ කොටසෙන් 21 වන සියවසේ ව්‍යවස්ථාවල වැදගත්කම කියන ප්‍රශ්නය ඔස්සේ ව්‍යවස්ථා නීතියේ වැදගත්කම පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. මුලින්ම මේ විෂයේ මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයද්දී අපි බලන්න ඕනේ ඒකට ලබා දෙන ලකුණු සංඛ්‍යාව. ඒ ලකුණු සංඛ්‍යාවට සාපේක්ෂව තමයි අපි පිළිතුරු සපයන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මෙතෙන්දී ලකුණු 8ක් වගේ සංඛ්‍යාවකට යන්න නම් අපි විනාඩි 12ක් පමණ කාලයක් ගත කරලා අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න අවශ්‍යයි. ඉතින් ව්‍යවස්ථා නීතියේ වැදගත්කම පිළිබඳව අපි දැන් සාකච්ඡා කරමු. මුලින්ම අපි ව්‍යවස්ථා නීතිය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වන්න ඕනේ. ව්‍යවස්ථා නීතිය කියලා කියන්නේ සරලව ගත්තොත් ව්‍යවස්ථාදායකය අපේ රටේ නම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන නීතිය. ඒක තමයි ව්‍යවස්ථා නීතිය කියලා හඳුන්වන්නේ. මේක අද වෙද්දී ගොඩාක් රටවල් වල ප්‍රධාන නීති මූලාශ්‍රය විදිහට පාවිච්චි කරනවා. මේකට හේතු වෙලා තියෙන්නේ වර්තමානයේදී අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, රාජ්‍ය සුබ සාධනය, රාජ්‍ය පරිපාලනය වගේ ක්ෂේත්‍ර පුළුල් වෙමින් පවතිනවා. එතකොට ඒ පුළුල් වෙමින් පවතින ක්ෂේත්‍රවලට වඩාත් කාර්යක්ෂම නීති නිර්මාණය කළ යුතු වෙනවා. ඒක නිසා පොදු නීතියෙන් ටිකක් ඈත් වෙලා ව්‍යවස්ථා නීතිය වෙත වඩාත් නැඹුරු වෙන්න රටවල් තීරණය කළා තියෙනවා. ඒ වගේම නීති විශාරදීන්, විනිශ්චයකාරවරුන්, නීති නිලධාරීන් මේ පිළිබඳව, මෙහි වටිනාකම පිළිබඳව වඩාත් කරුණු දක්වලා තියෙනවා. අපිට මේ ව්‍යවස්ථා නීතියේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරද්දී මේ ප්‍රශ්නීය අන්තර්ගතයට දක්වන්න පුළුවන් ඒ වැදගත්කම ඇතිවෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මෙතෙන්දී එක කරුණක් තමයි වර්තමානයේ වෙද්දී මේ එක එක ක්ෂේත්‍ර පුළුල් වෙමින් පවතිනවා. ඉතින් ඒ ක්ෂේත්‍රවල විධිමත්භාවය නිර්මාණය කරන්න අනිවාර්යයෙන්ම ව්‍යවස්ථා නීතිය උපකාරී වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය පරිපාලනය, මහජන සුබ සාධනය වගේ ක්ෂේත්‍රවල පුළුල් වීමක් දැක්වෙන නිසා ව්‍යවස්ථා නීතියෙන් බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කරමින් මෙම ගැටලු වලට පිළිතුරු සපයන්නට ව්‍යවස්ථා සම්පාදකවරුන්ට සිදු වෙලා තියෙනවා. ඒක නිසා ව්‍යවස්ථා නීතිය වඩාත් වටිනාකමක් උසලනවා කියලා දක්වන්න පුළුවන්. ඒ වගේමයි නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන්නත් ව්‍යවස්ථා නීතිය උපකාරී වෙනවා. නීතියේ ආධිපත්‍ය කියලා කියන්නේ නීතියට ඉහළින් කිසිවකුත් නැති බව. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට කිසිම දෙයකට නීතියට ඉහළින් යන්න බෑ. ඉතින් ඒ විදිහට නීතියේ ආධිපත්‍යයක් සුරක්ෂිත කරන්න නම් ඒ සම්බන්ධ නීති සුරක්ෂිතභාවයකින් යුක්තව ඒ නීතිවල බලවත් භාවයකින් යුක්තව නිර්මාණය කළ යුතු වෙනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ලංකාවේ ගත්තොත් අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත වගේ නීති විධිමත් විදිහට නිර්මාණය කළා තියෙන්නේ ව්‍යවස්ථා නීතිය ඔස්සේ. ඉතින් ව්‍යවස්ථා නීතියේ ආධිපත්‍යයත් ආරක්ෂා කරනවා කියලා ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේමයි
ආර්ථික දියුණුව උදෙසා මේ නීති ව්‍යවස්ථා නීතිය වඩාත් උපකාරී වෙනවා. රටේ ආර්ථික වර්ධනය කියලා කියන්නේ රටක සමස්ත වර්ධනය මනින ප්‍රධාන මිනුම් දණ්ඩක්. ඉතින් රටක උද්දමනය පාලනය කිරීම, ඒ වගේමයි මිල පාලනය කිරීම, උපරිම මිල, අවම මිල නියම කිරීම මගින් රටේ ආර්ථිකය වඩාත් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම රජයක් විසින් කළ යුතු කාර්යයක් වෙනවා. ඉතින් මේ සඳහා ව්‍යවස්ථා නීතිය වඩාත් උපකාරී වෙනවා. උදාහරණයක් විදිහට මිල පාලන පනත හඳුන්වන්න පුළුවන්. ඒ වගේමයි බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් මේ සම්බන්ධයෙන් උදාහරණ විදිහට අපිට තවදුරටත් දක්වන්න පුළුවන්. ඊට අමතරව අපේ සමාජයේ වර්ධනය උදෙසා මේ ව්‍යවස්ථාපිත නීතිය වඩාත් උපකාරී වෙනවා. විශේෂයෙන්ම අපිට උදාහරණ වශයෙන් ගත්තොත් මේ ව්‍යවස්ථා නීතිය අපේ රටේ විවිධ නීති පනත් සම්පාදනය කිරීමේදී විශේෂයෙන්ම සමාජීය සංවර්ධනය උදෙසා අප කැපවීමට හේතු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වැඩිහිටි අයිතිවාසිකම් පනත, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ පනත වගේ පනත් දක්වන්න පුළුවන්. මීට අමතරව වෙනස් වෙන සමාජයට ගැලපෙන විදිහට ව්‍යවස්ථාපිත නීති පනවන්නටත් මේ ව්‍යවස්ථා නීතිය උපකාරී වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ 2007 වර්ෂයේ හඳුන්වලා දුන්නු පරිගණක අපරාධ පනතත් අපිට දක්වන්න පුළුවන්. ඒක නිසා අපිට නිගමනය කරන්න පුළුවන් මේ ව්‍යවස්ථා නීතිය රටේ ශේෂ්ත්‍රයන් සියල්ලටම වර්ධනය සඳහා දියුණුව සඳහා ඉතාමත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා කියලා. ඔන්න ඔය විදිහට ප්‍රශ්නය අපිට අවසන් කරන්න පුළුවන්. ඊළඟට ව්‍යවස්ථා නීතියේ ස්වභාවය. මේ ව්‍යවස්ථාපිත කාර්ය පටිපාටියේ ඇත්තටම අරමුණ මොකක්ද? අරමුණ තමයි ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා කියන එක. මේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අර්ථ නිරූපණ පනත කියන පනත් දෙවර්ගය. මෙතෙන්දී ව්‍යවස්ථාපිත නීතියක් නිර්මාණය කරද්දී අපි විනිශ්චය කිරීමකින් වෙන් වෙලා අපි මේ ව්‍යවස්ථාපිත නීතිය නිර්මාණය කරනවා. ඇත්තටම විනිශ්චයක් කරද්දී අපි බලාගන්නේ අපි සැලකිලිමත් වෙන්නේ අතීතය පිළිබඳව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් කිසියම් චෝදිතයෙක් විසින් මිනීමැරීමක් කරලා තියෙනවා නම් ඔහු අතීතයේදී කොහොමද හැසිරුනේ? ඔහු මේ මිනීමැරීමට කලින් තවත් අපරාධ කරලා තියෙනවද? මේ වගේ අතීත කරුණු තමයි අපි සැලකිලිමත් වෙන්නේ. ඒ කියන්නේ විනිශ්චය සඳහා අතීතය තමයි බලපාන්නේ විශේෂයෙන්ම. නමුත් ව්‍යවස්ථා සම්පාදනයේදී අනාගතය පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. අනාගතයේදී අපිට ඇති වෙන්න පුළුවන් අභියෝග මොනවද? අනාගතයේදී අපිට එන විවිධ බලපෑම් මොනවද? මෙන්න මේවා සම්බන්ධයෙන් තමයි ව්‍යවස්ථාපිත නීතියක් නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්නේ. මේක නිසා ව්‍යවස්ථාපිත නීතිය කියන එක විනිශ්චයකින් ඉතාමත් සැලකිලිමත් විය යුතු ආකාරයෙන් වෙනස් වෙනවා. හරි. ඒ වෙනස කොහොමද වෙන්නේ කියලා අපි මෙන්න මේ ලක්ෂණ ඔස්සේ පැහැදිලි කරන්නටයි යන්නේ. ව්‍යවස්ථාපිත නීතියක් කියන එක පොදුවේ සියලු දෙනාටම අදාළ වෙන්න ඕනේ. ඔබට මට මේ රටේ ලෝකයේ ඉන්න සියලු දෙනාටම අදාළයි ව්‍යවස්ථාපිත නීතිය. එතකොට අපි මේක පොදුවේ සියලුම දෙනාට බලපාන ආකාරයෙන් තමයි නිර්මාණය වෙන්නේ. එතකොට මේක ad hoc, ad hominem හෝ pass facto වෙන්න බෑ. ඒ කියන්නේ අනපේක්ෂිත හරි අතීතයට බලපාන හරි ඒ වගේ නීතියක් වෙන්න බෑ. උදාහරණයක් විදිහට Queen versus ලියනගේ නඩුව අපිට දක්වන්න පුළුවන්. ඒ වගේමයි සාමාන්‍යයෙන් ව්‍යවස්ථාපිත නීතියක් අර මම කලින් කිව්වා වගේ අනාගතයට සරිලන විදිහට තමයි නිර්මාණය වෙන්නේ. මේක పూర్වයට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ මේක retroactive නෙවෙයි. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි වගන්තිය දක්වන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වෙනි වගන්තිය සඳහන් වෙනවා මෙන්න මෙහෙම. අතීතයට බලපාන්නා වූද නීති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කවර හෝ විධිවිධානයක් පරිච්ඡින්න කරන්නා වූ හෝ සංශෝධනය කරන්නා වූ
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යම් විධිවිධානයක් එකතු කරන්නා වූ හෝ නීති ඇතුළුව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට ඇත්තේය කියලා. ඒ කියන්නේ අතීතයට බලපාන නීති සම්පාදනය කරන්න පාර්ලිමේන්තුවට හැකියාවක් තියෙනවා. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් කොටසක හරි මේ සමස්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හරි ක්‍රියාකාරීත්වය අත්හිටවන නීතියක් පනවන්නවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නා වූ නීතියෙන්ම ඒ වෙන විට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පනවනවා නම් මිසක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම පරිච්ඡින්න කරන්න මෙම 75 වෙනි වගන්තියට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මේ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අතීතයට බලපාන නීති නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සකස් කරලා තියෙනවා. ඒ වගේමයි මේ අතීතයට බලපාන නීති අනාගතයේදී නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔයාලට උදාහරණයක් දක්වන්න කියලා කිව්වොත් AG versus සේපාල ඒකනායක දක්වන්න පුළුවන්. මෙතෙන්දී මම මේ උදාහරණය පිළිබඳව සවිස්තරාත්මකව දක්වන්නම් මේ කරුණු ලක්ෂණ දැක්වීමෙන් පස්සේ. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මේ පොදු නීතිය හරි සාම්ප්‍රදායික නීතිය හරි ගිවිසුම් නීතිය හරි කියන නීති වලින් බැහැරව තමයි ව්‍යවස්ථාපිත නීතිය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මේ ව්‍යවස්ථාපිත නීතිය යල් පැන ගිය නීතියක් නෙවෙයි. ව්‍යවස්ථාපිත නීතිය කියලා කියන්නේ වර්තමානයට සරිලන ආකාරයෙන් සකස් වෙච්ච නීතියක්. මීට අමතරව යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයකට නිශ්චිත අරමුණක් සඳහා මේ ව්‍යවස්ථාපිත නීතිය නීතිගත කරොත් ඒක ස්පෙන්ට් ලෝ එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ගෙවුණු නීතියක් බවට පත් වෙනවා. ඒ වගේමයි මේ ව්‍යවස්ථාපිත නීතියේ ස්වභාවය කතා කරද්දී කිසියම් අධිකරණයකින් මේ ව්‍යවස්ථාවට පටහැනි මේ ව්‍යවස්ථාපිත නීතිය අපේ ව්‍යවස්ථාවට පටහැනි කියලා අවලංගු කළොත් ශූන්‍ය කළොත් එහෙමත් නැත්නම් බලරහිත කළොත් එම නීතිය මල නීතියක් බවට පත් වෙනවා. ඔන්න ඔය කරුණු තමයි ව්‍යවස්ථාපිත නීතියේ ස්වභාවය ගැන කතා කරද්දී අපිට අවබෝධ කරගත හැකි වෙන්නේ. දැන් මම කියවනේ අර සේපාල ඒකනායක versus AG කියන නඩුවේදී මොකක්ද උනේ කියලා දක්වනවා කියලා. ඇත්තටම මේ නඩුවේදී ලංකාවේ මේක අතීතයට බලපාන නීති සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරපු නඩු තීන්දුවක් විදිහට දක්වන්න පුළුවන්. සේපාල ඒකනායක කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඔහු විවාහ වෙන්නේ ඉතාලි ජාතික කාන්තාවක් සමග. ඉතාලි ජාතික කාන්තාව වෙන ඇනා සහ සේපාලට පුතෙක් ඉන්නවා. මොවුන් ඉතාලියේ ජීවත් වෙන අතරදී සේපාල ඒකනායකගේ ඉතාලියේ වීසා බලපත්‍රය කල්ලිකුත් වෙනවා. මෙතෙන්දී මේ වීසා බලපත්‍රය අලුත් කරගන්න ඔහු විසින් දරන ප්‍රයත්නය ඉතාලි රජය විසින් ප්‍රතික්ෂේප කරනවා. මේක නිසා සේපාල ඒකනායකට පෙරලා ශ්‍රී ලංකාවට පැමිණෙන්න සිද්ධ වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඊටමත් කෝපයට පත්වෙන මේ සේපාල ඒකනායක අහස් කොල්ලය එහෙමත් නැත්නම් ඉතාලියේ අලිටාලියා එයාර්ලයින්ස් කියන ගුවන් යානය පැහැර ගන්නවා. මේකේ මගින් 340ක් පමණ සිටිනවා. මොහු විසින් ගුවන් නියමුවරයාට බල කරනවා මෙම ගුවන් යානය ගුවන් මග වෙනස් කරලා බැංකොක් ගුවන් තොටුපළින් ගොඩ බස්සන විදිහට. ඒ වගේමයි ඔහු පවසනවා මේ බැංකොක් ගුවන් තොටුපළට තමන්ගේ බිරිඳවත් තමන්ගේ පුතාවත් රැගෙන එන්න කියලා. ඒත් සමගම ඔහු පවසනවා ඇමරිකන් ඩොලර් ලක්ෂ 3 ඔහුට වන්දි මුදල් වශයෙන් ලබා දිය යුතු බවත්. ඒ විදිහට අනුගමනය කළේ නැත්නම් එම ගුවන් යානය මගීන් සියලු දෙනාත් සමගම බෝම්බ යොදා පුපුරවා හරින බවට ඔහු තර්ජනය කරනවා. ඉතින් මේ තර්ජනයෙන් බයට පත්වන ඉතාලි රජය ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට කටයුතු කරනවා. මේ විදිහට සේපාල ඒකනායක අහස් කොල්ලේ සිදු කරලා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ශ්‍රී ලංකාවට පැමිණුණත් ඔහු කරන ලද අපරාධයට දඬුවම් ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධව දඬුවම් දෙන්න නීතියක් තිබුණේ නැහැ. ඉතින් මේ තත්ත්වය යටතේ ඔහු නිර්දෝෂී පුද්ගලයෙක්. නමුත් ඔහු ඊටමත් බරපතල ගණයේ අපරාධ වරදක් සිදු කරලා තියෙනවා.
මේ නිසා අතීතයට බලපාන ආකාරයට නීති සම්පාදනය කරලා සේපාල ඒකනායකව වරදකරුවෙකු බවට පත් කරන්නට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය යොදාගත්තා. ඒක තමයි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය අතීතයට බලපාන ආකාරයට සම්පාදනය කිරීමට උදාහරණයක් වශයෙන් අපිට සපයන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒ සේපාලික නායකගේ කතාව. ඊළඟට මම කිව්වා මම අද කතා කරනවා කියලා ව්‍යවස්ථා නීති කෙටුම්පත් කිරීමේදී ව්‍යවස්ථා සම්පාදකවරයෙකුගේ කාර්යභාරය සම්බන්ධයෙන්. ඇත්තටම ව්‍යවස්ථා කෙටුම්පත් කරණයක් කියලා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ. ඒකෙදී සියලුම දෙනාට පැහැදිලිව අවබෝධ කරගත හැකිවන පරිදි ව්‍යවස්ථාව නිර්මාණය කළ යුතුයි. මෙතෙන්දී නීතිය විශේෂයෙන්ම නීති කෙටුම්පත් කරණයට අඩංගු වෙන කරුණු පිළිබඳව අපි දක්වන්න ඕනේ. හැඳින්වීමේදී මේ සම්බන්ධව දක්වනවා නම් ඉතාමත් හොඳයි. ඇත්තටම නීති කෙටුම්පත් කරණයට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ප්‍රධාන නීති. ඒ කියන්නේ පාර්ලිමේන්තු නීති සහ අභිනියෝජන නීති. එහෙමත් නැත්නම් උපකාර නීති කියන නීති වර්ග දෙකොටස. ඉතින් මේ නීති වර්ග දෙකොටසෙන් තමයි නීති කෙටුම්පත්කරණය කියන කාරණාව සිද්ධ කරන්නේ. ඉතින් නීති කෙටුම්පත් කරුවෙක්ගේ ක්‍රියාවලිය වර්තමානයේ වෙන විට පුළුල් වෙමින් පවතිනවා. මේකට හේතු වෙලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතීන් සහ දේශීයව පනවන ව්‍යවස්ථා මේ කෙටුම්පත්කරණයට විශාල වශයෙන් බලපෑම් එල්ල කිරීම නිසා. විශේෂයෙන්ම මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් රාජ්‍ය සංවිධාන රාජ්‍ය නුවණ සංවිධාන පිහිටුවා ගැනීමත් සමග අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹෙන්න එක් එක් රාජ්‍යයන් කටයුතු කරනවා. ඉතින් මේ අන්තර්ජාතික ගිවිසුම් වලට එළඹීමත් සමග ඒ ගිවිසුම් වලට පටහැනි නොවන පරිදි ව්‍යවස්ථා කෙටුම්පත්කරණය කිරීමට ව්‍යවස්ථා සම්පාදකවරයෙකුට සිද්ධ වෙනවා. ඉතින් මේ ව්‍යවස්ථා සම්පාදකවරයාගේ කාර්යභාරය අපි ප්‍රශ්නයකට උත්තර ලියද්දී කරුණු තුනක් ඔස්සේ විග්‍රහ කරන්න අවශ්‍යයි. ඒ තමයි පූර්ව පාර්ලිමේන්තු අවස්ථාව, පාර්ලිමේන්තු අවස්ථාව සහ පශ්චාත් පාර්ලිමේන්තු අවස්ථාව. එතකොට පූර්ව පාර්ලිමේන්තු අවස්ථාව සම්බන්ධයෙන් අපි දැන් එකින් එක මේ මාතෘකා යටතේ උපමාතෘකා යටතේ අපි කරුණු විග්‍රහ කරන්න පටන් ගමු. පූර්ව පාර්ලිමේන්තු අවස්ථාවේදී සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ විෂයභාර අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන ඒ පනතේ ඇතුළත් කරන්න ඕන කාරණා පිළිබඳව මේ පනත් කෙටුම්පත් සම්පාදකවරයා සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතෙන්දී විශේෂයෙන්ම විශේෂඥයන්ගේ දැනුම ලබා ගැනීමත් සිද්ධ කරනවා. ඒ වගේමයි පනත් කෙටුම්පත්කරු එම පනත අධ්‍යයනය කළා ඒකේ නිශ්චිතභාවය උපරිමෙන් ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් මේ පනත් කෙටුම්පත පටහැනි නොවන පරිදි නිර්මාණය කරන්න ඕන. ඇත්තටම මේකෙදී ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ප්‍රතිපත්තිය ඇතුළත් කරලා ඒ අමාත්‍යවරයාගේ අත්සන ලබා ගන්න යොමු කරනවා. ඉතින් ඒ කාරණාවලට අමාත්‍යවරයා එකග වෙනවා නම් ඔහු විසින් අත්සන් කරනවා. ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න දවස් 7කට කලින් ගැසට් පත්‍රය පළ කරනවා. ඇත්තටම මේක ගැසට් පත්‍රය පළ කරන්නේ මහ ජනතාවට මේ පනත් කෙටුම්පත සම්බන්ධව විශාල අවබෝධයක් නොමැති නිසා. ඔවුන්ට ඒ පිළිබඳව දැනුවත් වෙන්න සහ මොකක් හරි සංකූලතාවයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අභියෝගයට ලක් කරන්න ජනතාවට අවස්ථාව දෙන්න තමයි මේ විදිහේ කාර්යභාරයක් සිද්ධ කරන්නේ. ඊළඟට පාර්ලිමේන්තු අවස්ථාවේදී කොහොමද ව්‍යවස්ථා සම්පාදකවරයා Tamanගේ කටයුතු සිද්ධ කරන්න කියන එක බලන්න. ඇත්තටම කෙටුම්පත් කරපු පනත මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පළමුවර කියවීමට භාජනය කරනවා. මෙතෙන්දී මේ පාර්ලිමේන්තුවේදී ඒ අදාළ විෂයභාර අමාත්‍යවරයා විසින් එම පනත් කෙටුම්පතේ දීර්ඝ නාමය කියවනු ලබනවා. ඊට පස්සේ දෙවැනි වටේට කියවනු ලබනවා. ඒ වගේමයි පාර්ලිමේන්තුවේ කාරක සභා අධීරයේදී පාර්ලිමේන්තු කෙටුම්පතේ වගන්ති සැලකිල්ලට භාජනය කරනවා. මෙතෙන්දී අපි අලුතෙන් වගන්ති ඇතුළත් කරනවා නම් ඇතුළත් කරන්නත්, අනවශ්‍ය වගන්ති තියෙනවා නම් ඒවා ඉවත් කරන්න, සංශෝධනය කරන්න වගේ කටයුතු සිද්ධ කරනවා.
ඊට පස්සේ එළඹෙන්නේ වාර්තා අධීර. මේ වාර්තා අධීරෙදි තවදුරටත් මොනවා හරි දෝෂ තියෙනවා නම් ඒ දෝෂ නිරාද්ද කිරීමට කටයුතු කරනවා. ඉතින් ඒ දෝෂ නිවැරදි කිරීමෙන් පස්සේ තෙවැනි වර කියවීම සිදු කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු කෙටුම්පත කතානායකගේ සහතිකය ලබා ගැනීමට කටයුතු කරනවා. මෙතෙන්දි වැදගත් වන්නේ පාර්ලිමේන්තුවක් තුළ පනතක සිදු කරන්න ඕන සංශෝධන අවබෝධ කරගෙන ඒවට හොඳින් සවන් දෙමින් ඒ සංශෝධන ඇතුළත් කරමින් නිවැරදි ආකාරයට පනත් කෙටුම්පත නිර්මාණය කිරීම නීති කෙටුම්පත් සම්පාදකවරයෙකුගේ විශාල කාර්යභාරයක්. ඉතින් ඒක ඇත්තටම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ ආකාරයෙන් කටයුතු කළා ඒ පනතේ සියලු අරමුණු මුදුන්පත් කර ගැනීම තමයි පාර්ලිමේන්තු අවධියකදී තියෙන පාර්ලිමේන්තු කෙටුම්පත්කරුවෙකුගේ කාර්යභාරය වන්නේ. ඊළඟට පශ්චාත් පාර්ලිමේන්තු අවස්ථාව. මේ පශ්චාත් පාර්ලිමේන්තු අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අර සියලු සංශෝධන සහිතව හෝ රහිතව ඒකේ සමරූපීයතාවය, නිශ්චිතතාවය ආරක්ෂා වෙන ආකාරයෙන් තියෙනවද කියලා පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේමයි මේ අවස්ථාවේදීත් යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කිරීම සිද්ධ වෙනවා. අවසානයේදී මොකක්ද වෙන්නේ? මේ පාර්ලිමේන්තු කෙටුම්පත නීතියක් හෝ පනතක් බවට සම්මත කිරීමට පස්සේ කතානායකවරයා විසින් සම්මත කරාට පස්සේ ඒක සහතික කරලා මුද්‍රණයට යොමු කරනවා. ඊට පස්සේ මේ පනත අවලංගු කරන්නවත් අභියෝගයට ලක් කරන්නවත් බෑ. ඉතින් ඒක නිසා පනතක ආරම්භයේ ඉඳලා ඒ පනත මුද්‍රණය කරලා පනත ජනතාව අතරට ලබා දීම දක්වා කාර්ය පටිපාටිය තුල මුල සිට අග දක්වාම නීති කෙටුම්පත් කරුවෙකුට විශාල කාර්යභාරයක් යොමු වෙලා තියෙනවා. ඉතින් මේ කාර්යභාරය ඊටා බාරදූර කාර්යයක් බවත් මෙය ඊටමත් අවබෝධයකින් යුක්තව නීතිය පිළිබඳ හසල දැනුමකින් යුක්තව කළ යුතු කරුණක් බවත් අපි අපේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී අන්තර්ගත කළ යුතුයි. එය තමයි ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර. ඉතින් අද දවසේ මම බාරගත් කොටස මෙතනින් સમાપ્ત වෙනවා. මම ඉතින් විශ්වාස කරනවා මම අද කියපු කරුණු වලින් ඔයාලට මොකක් හරි අවබෝධයක් මේ විෂය සම්බන්ධව ලැබෙන්න ඇති කියලා. ඒ වගේමයි අවසානයේට මත්තෙන් මම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ විෂයට ඊටමත් විශාල ලකුණක් අරගෙන ඊටමත් ඉහළින් සමත් වෙන්න ඔබ සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලා. ඒ වගේමයි නීති විද්‍යාලයේ අනෙක් සියලුම විෂයන්ු ඊටමත් ඉහළින් සමත් වෙලා මේ අවුරුද්ද අති සාර්ථක ආකාරයෙන් සමත් වෙන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.